හොඳයි අද සවස යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ඔබ සියලු දෙනා පිළිගන්නවා. උන්වහන්සේගේ අභිමුඛත්වයට මේ හාස්කම් දේවමය තුළ අපේ ජීවිතේ අපේ කෙනෙක් කෙනාගේ ජීවිතේ හාස්කමක් දෙවියන් වහන්සේ කරන පිණිස අපි උන්වහන්සේගේ පාද පාමුලට පැමිණ තිබෙනවා. උන්වහන්සේ ඔබේ හදවත දකින ඔබේ හදවතේ කාරණය ඔබේ ජීවිත අවශ්‍යතාවය අද උදෑසන ඇදහිල්ලෙන් උන්වහන්සේගේ පාද පාමුලක තබන්ට අපි උන්වහන්සේට නමස්කාරයෙන් මේ දෙවියන්ට ඇතුළෙමු. අපි ප්‍රීතියෙන් අපි ගායනා කරමින් උන්වහන්සේට ප්‍රශංසා කරමින් අපි උන්වහන්සේගේ අභිමුඛත්වයට පැමිණෙමු.
උන්වහන්සේගේ පාමුල අපි සූදානම් කරගනිමින් උන්වහන්සේගේ ලේවලින් අපව පවිත්‍රකම ලබා ගමු අද සවස අපි උන්වහන්සේට කියමු ස්වාමීන් අපව පවිත්‍ර කරන්න ඔබේ නිර්මල ලේ ඔබේ අමිල ලේවලින් අපව පවිත්‍ර කරන්න ස්වාමීනි උන්වහන්සේගේ නමන්ද ශුද්ධකම අලංකාරයෙන් නැතිව ස්වාමීන් වහන්සේව දකින්න බැරි බව අද සවස අපි කියමු ස්වාමීනි අපේ ආසේ අපව සෝදා අපව පවිත්‍ර කරමින් ස්වාමීනි ඔබ ආසක අපි මුඛත්තේ ඔබගේ අනර්ග ආලේපේ ස්පර්ශය ලබන පිණිස ඒ සමිඳුනි පුදුම අනර්ග සහභාගීකම අප සමග මේ සවස ඇති කරගන්න පිණිස ඔබගේ ලේන් අපව පවිත්‍ර කරන්න අපි උන්වහන්සේට කියමු හලෙලූයා ආමෙන් ඔබට කවුරු වේවා ස්වාමිනී මහිම වේවා ස්වාමිනී උන්වහන්සේ යාපත් දෙවිදු ප්‍රමෝද සෙනග උන්වහන්සේ ජීවමානයි උන්වහන්සේ ඔබ හා මගේ දුක් උසුලන තනන් වහන්සේ ඔබ හා මට ජය දෙන තනන් වහන්සේ මේ සාගත වසංගත පීඩා මැද ආර්ථික අභියෝග මැද විවිධ ප්‍රශ්න ගැටලු මැද උන්වහන්සේ ඔබට හා මට ජය දෙන්න යනවා උන්වහන්සේ කෙරේ විශ්වාස කරමින් අපි උන්වහන්සේට නමස්කාර කරමු හලෙලූයා Osva Sati Geet Gaya Had Gili Molva Devi Tunta Puda Ob Pamnai Ma Had Dul Raja Karanne Ob Pamnai Ma Had Dul Raja
මහිම වේවා ඕ ස්වාමිනි හලලූයා ඔබට ගෞරව වේවා ස්වාමී සුබ සන්ධ්‍යාවක් වේවා සියලු දෙනාටම අන්තර්ජාලය ඔස්සේ අපගේ හාස්කම් දේවමයට සම්බන්ධ වෙලා සිටිනා ඔබ සියලු දෙනාම ඉතාමත්ම ආදරෙන් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් මේ සන්ධ්‍යාවේ පිළිගන්නෝ. අපි අද සන්ධ්‍යාවේ දෙවියන් වහන්සේගේ වචනයට සවන් දෙන්නට යනවා. ඔබ මේ අවස්ථාවේදී ඔබේ ජීවිතය තුළ යම් ආකාර හාස්කමක් ආශිර්වාදයක් සුවයක් බලාපොරොත්තු වෙන ඔබ සිටිනවා නම් මේකයි ඔබේ සන්ධ්‍යාව. දෙවියන් වහන්සේ ඔබේ ජීවිතය තුළ බලවත් හාස්කමක් සිදු කරන්නට යන. අපිට පැහැදිලිව දන්නවා දෙවියන් වහන්සේට අපිට අපේ සමග දුර සීමාවක් නැහැ. අපි යම් තැනක සිට උන්වහන්සේ කරේ විශ්වාස කරනවද, උන්වහන්සේ කරේ අදහනවද, උන්වහන්සේ ඔබගේ ජීවිතය තුළ බලවත් හාස්කමක් සිදු කරන්නට යනවා. මේ සන්ධ්‍යාවේ ඔබ සිටින ස්ථානය තුළ මේ දෙවියන් වහන්සේගේ වචනයට සවන් දීම තුළින් ඔබ තුළ ඇදහිල්ල ජනිත වෙලා ඔබ උන්වහන්සේව අදහමින් ඔබ කියන්න ලෑස්ති නම් ස්වාමිනී මට ඕන හාස්කම මගේ ජීවිතය තුළ සිදු කරන්නට කියලා, ඔබේ ජීවිතයට අනාවරණය වෙන්නට කියලා උන්වහන්සේ ලෑස්ති ඔබේ ජීවිතයට හාස්කමක් කරන්න, බලවත් ක්‍රියාවක් කරන්න. අද මේ සන්ධ්‍යාවේ අපි දෙවියන් වහන්සේගේ වචනය වෙතට අපගේ අවධානය යොමු කරන පිණිස අපි යොහන්තුමාගේ සුභාරංචියේ පළවෙනි පරිච්ඡේදයේ 43 වෙනි පදයේ සිට 51 වෙනි පදය දක්වා ඒ පද ස්වල්පයට අපගේ අවධානය මේ අවස්ථාවේදී යොමු කරමු. පසුවදා උන්වහන්සේ ගලීලයට පිටත්ව යන්ට අදහස් කොට පිලිප් දැක මා අනෝ වරෙන්නැයි ඔහුට කීසේක. පිලිප් වනාහි ඇන්ඩ්‍රූ සහ පේත්‍රුස් විසු බෙතානියාවු නුවර වැසියෙක්ය. පිලිප් නතානියල් දැක යම් කෙනෙකු ගැන මෝසෙස් විසින් විවස්ථාවෙහිත් අනාගත වක්තෘවරුන් විසිනුත් ලියන ලද්දේද උන්වහන්සේ අපට සම්බ වූසේක. උන්වහන්සේ යෝසෙප්ගේ පුත්‍ර වූ නාසරිය යේසුස් යයි ඔහුට කීවේය. නතානියල්ද නාසරෙත් නුවරින් යම් යහපතක් එන්ට පුළුවන් දැයි ඔහුට කීවේය. ඇවිත් බලාපන්නේ යයි පිලිප් ඔහුට කීවේය. යේසුස් වහන්සේ නතානියල් තමන් වෙතට එනවා දැක මෙන්න සැබවින්ම ඊශ්‍රායලිතෙක්, මොහු තුළ කිසි වංචාවක් නැතැයි ඔහු ගැන කීසේක. ඔබ මා අඳුරන්නේ කොහොමදැයි නතානියල් උන්වහන්සේට කීවේය. යේසුස් වහන්සේ උත්තර දෙමින් පිලිප්, නුඹ කැඳවන්ට පළමුවෙන් අත්තික්කා ගස යට නුඹ සිටියදී නුඹ දුටිමී කීසේක. නතානියල් උන්වහන්සේට උත්තර දෙමින් රබ්බි, ඔබ දෙවියන් වහන්සේගේ පුත්‍රයානෝය, ඔබ ඊශ්‍රායල් වරුන්ගේ රජ්ජුරුවෝයයි කීවේය. යේසුස් වහන්සේ ඔහුට උත්තර දෙමින් නුඹ අත්තික්කා ගස යට සිටිනවා දුටිමි මා නුඹට කී බැවින් විශ්වාස කරනවාද? මීට වඩා මහත් දේ නුඹ දකිනවා ඇතැයි කීසේක. තවද උන්වහන්සේ සැබවක් නුඹලාට කියමි. ස්වර්ගයේ විවරව දෙවියන් වහන්සේගේ දූතයන් මනුෂ්‍ය පුත්‍රයා කෙරෙහි නගිනවා සහ බසිනවා නුඹලා දකිනවා ඇතැයි කීසේක. අපි ආඥා කර සිටිමු. සුදෝ දයාබර ධර්මිෂ්ඨ දෙවි පියාණනී, මේ මොහොතවල් වල ඔබ වහන්සේගේ බලවත් දෑත්වලට මේ ඔබ වහන්සේගේ වචනය බාර කරමින් යාඥා කර සිටිනෝ. මේ සන්ධ්‍යාවේ ඔබ වහන්සේගේ වචනයට සවන් දෙන්නා වූ ස්වාමිනී, ඔබ වහන්සේගේ සෑම දරුවෙක්, ඒ වගේම ස්වාමිනී ඔබ වහන්සේව අත්දකින්නට ආශාවෙන් බලාපොරොත්තුවෙන් සිටිනා වූ සෑම කෙනෙක් ඔබ වහන්සේට බාර කරනවා. මේ සන්ධ්‍යාවේ ඔබ වහන්සේගේ ආලේපලත් වචනය තුලින් ඔවුන්ගේ ජීවිත ඔබ ස්පර්ශ කරලා ස්වාමිනී ඔවුන් තුල හාස්කමක් ලබන්නට ඕනෑ කරන ඇදහිල්ල ඔබ වහන්සේගේ වචනේ ඇසීමෙන් ඔබ වහන්සේ ඇති කළ මැනව. දෙවි පියාණනි, අද සන්ධ්‍යාවේ මේ වචනයට සවන් දෙන හැම කෙනෙක් තුල ඔබ වහන්සේ කරේ බලවත් ඇදහිල්ලක්, ඔබ වහන්සේ ජීවමාන දෙවියන් වහන්සේ බව, ඔබ වහන්සේ හාස්කම් කරන ආශ්චර්යමත් ක්‍රියා කරන තැනන් වහන්සේ බව ඔවුන් අදහගෙන ඔවුන්ගේ ජීවිතය තුළ ආශිර්වාද ලබන පිණිස මේ වචනය ඔවුන්ට ආශිර්වාදයක් වෙන්නට සැලැස්සුව මැනව. වචනය කතා කරන ඔබ වහන්සේගේ දාසය බාර වෙනවා. ඔබ වහන්සේගේ දාසගේ තොල් අග ඔබගේ වචනේ දැනගැන්මින් ආලේප කළ මැනව. ඔබගේ දෑත්වලට ඔබගේ වචනේද, ඔබගේ වචනේ අසන ඔබගේ සෙනගද, ඔබගේ වචනේ කතා කරන ඔබගේ දාසයද බාර වෙනවා. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේම අනර්ග නාමය නිසාමය. ආමේන්. මේ ස්ථානය තුල අපි දකිනවා
යේසුස් වහන්සේ මේ පොළවේ ජීවත්ව සිටි කාලය තුළ සිදුවුණා යම් සිදුවීමක් ගැන වාර්තා කර තිබෙනවා. දැන් අපි මේ පරිච්ඡේදයේ ඉහත ඉඳලා බැලුවාම අපිට පේනවා උන්වහන්සේ බොහෝ ශ්‍රාවකයන් උන්වහන්සේ සමග සිටින්ට බොහෝ අයව උන්වහන්සේ කැඳවනු ලැබුව බව. එක් එක්කෙනාගේ ජීවිතයට උන්වහන්සේ කතා කරමින් උන්වහන්සේගේ ස්පර්ශයක් ලබලා උන්වහන්සේව අනුගමනය කරන්නට ඔවුන් තීරණය කළා. ඒ අතරම මේ 43 වෙනි පදයට එනකොට අපි දකිනවා මේ පිලිප් කියන්නා වූ මේ මනුෂ්‍යයාට උන්වහන්සේ කියනවා මා අනුව එන්නට කියලා. දැන් පිලිප් මේ යේසුස් වහන්සේගේ වචනය ඇසුවාම උන්වහන්සේ අනුව එන්නට කියලා තීරණයක් ගනු ලැබුවා උන්වහන්සේ අනුව යන්නට. ඇයි මේ දේව පුත්‍රයාණන් තුළ තිබුණා වූ ඒ ආලේපයත් උන්වහන්සේ කතා කරන විට උන්වහන්සේගේ වචනය තුළ තිබුණු බලයත් නිසා උන්වහන්සේව අනුගමනය කරන්නට පටන් ගත්තා. ප්‍රේමවන්තනි, මේ සවස මා මේ දේශනය තුළ ඔබට කතා කරන්නට යන්නේ ආගමක් ගැන නොවේ. ඔබ මම බොහෝ අය අපි ආගම් අදහනවා. අපි ආගමික පසුබිම් වලින් හැදිලා තිබෙනවා. නැත්නම් අපි ආගමික පසුබිම් වලින් ඇවිල්ලා තිබෙනවා. අපේ පරම්පරාගත දෙමව්පියන්ගෙන් පැවතෙන ආගම් අපිට තිබෙනවා. නමුත් මේ කතා කරන්නට යන්නේ ආගමක් සම්බන්ධව නොවේ. මේ කතා කරන්නට යන්නේ සැබවින්ම මේ ස්ථානය තුල කතා කරන මේ මිනිස්යන්ගේ ජීවිතවලට අනාවරණය වුණා වූ ජීවමාන දෙවියන් වහන්සේ, ස්වර්ගෙන් පොළවට බැස ආවා වූ දේව පුත්‍රයාණන් වහන්සේ සම්බන්ධවයි මාවට මේ සන්ධ්‍යාවේ කතා කරන්නට යන්නේ. දැන් මෙතන මේ පිලිප්පෝ කැඳවනු ලැබුවේ මේ ජීවමාන දේව පුත්‍රයාණන් වහන්සේ, මේ පොළවේ ජීවත් වුණු දේව පුත්‍රයාණන් වහන්සේ. උන්වහන්සේ කතා කළාම පිලිප් උන්වහන්සේ අනුව ගමන් කරන්නට තීරණය කළා. ඔහුට ආගමික පසුබිමක් තිබෙන්නට ඇති. විවිධ දේවල් සමග ගමන් කරන්නට ඇති. හුරු පුරුදු වෙලා තිබුණු ජීවිත රටාවක් ඔහුට තිබෙන්නට ඇති. නමුත් ඒ සියල්ල අතහැරලා යේසුස් වහන්සේව අනුගමනය කරන්නට තීරණය කළා. දැන් ඔහු ඒ අත්දැකීම ලැබුවයින් පස්සේ අපිට පැහැදිලිව පේනවා ඔහු නිශ්ශබ්දව සිටියේ නැහැ. මොකද ඔහුගේ ජීවිතය තුළ ඔහු බලවත් අත්දැකීමක් ලැබුවා. ඒ නිසා ඔහුගේ මිත්‍රයා වන ඒ නතානියල්ට ඔහු කතා කරලා කියන්නට යෙදෙනවා යම් දෙයක්. එදා ඊශ්‍රායල් සෙනග බලාපොරොත්තුව සිටිය ජාතියක් හැටියට වසර ගණනාවක් මුළුල්ලේ, වසර දහස් ගානක් මුළුල්ලේ බලාගෙන සිටියා වූ ඒ ඔවුන්ගේ බලාපොරොත්තුව ඉෂ්ට වී තිබෙන බව මේ පිලිප් නතානියල්ට ප්‍රකාශ කරන්නට යෙදෙනවා. නතානියල්ට කතා කරලා කියනවා අර මෝසෙස්ගේ ව්‍යවස්ථාවේ ලියා තිබුණු ඒ දේ, අනාගත වක්තෘන්ගේ පොත්වල ලියා තිබුණු දේ, ඒ ලියවිලිවල ඔවුන් විශ්වාස කළ ඒ ශුද්ධ ලියවිලිවල ලියා තිබුණු දේ, ඒ තමයි ඔවුන් බලාපොරොත්තු වෙන මෙසියස් වහන්සේ. ඒ බලාපොරොත්තු වෙන ගැලවුම්කාරයා එතුමානෝ පැමිණ සිටින බව, එතුමානෝ ඔහුගේ ජීවිතයට මුණගැස්සුණු බව මේ නතානියල්ට පිලිප් කියන්නට යෙදෙනවා. ප්‍රේමාන්තේනි, අපි පැහැදිලිව දකින්න දෙයක් තමයි මිනිස්සෙක් තමුන්ගේ ජීවිතය තුළ තමුන් මේ සත්‍යතාවය අත්දැක්කහම කෙනෙකුට කටපියාගෙන සිටින්නට පුළුවන් කමක් නැහැ. මොකද ජීවිතයේ විවිධ ආකාර බලාපොරොත්තු සුන්වීම් වල විවිධ ආකාරයේ තමුන්ගේ ඉදිරිය ගැන තමුන්ට නොපෙනෙන අවස්ථාවක තමුන් ඉතාමත්ම පීඩනකාරී තත්ත්වයක් තුළ ජීවත් වෙලා ප්‍රශ්නවල කෙලවරක් නැතිව බෝ පීඩනයන් වල ජීවත් වෙලා ඔවුන් සහනයක් ලැබුවාම, ඔවුන් අස්වැසිල්ලක් ලැබුවාම, ඔවුන්ගේ ජීවිතවල ඔවුන්ට පිහිටක් ලැබුවාම ඔවුන්ට කටපියාගෙන ඉන්නට බෑ. ඔවුන් මොකද ඔවුන් අනිත් අයට කියන්ට යනවා මම මේ විදිහට මගේ ජීවිතයේ සහනය අත්දැක්කා. මගේ ජීවිතයේ මගේ ජීවිතයේ මම අත්දැක්කා. මට පිහිට ලැබුණා. මට ආශිර්වාදය ලැබුණා. මට සුවය ලැබුණා. මම මේක අත්දැක්කයි කියලා බොහෝ අයට මිනිස්යන් ප්‍රකාශ කරන්නට යනවා. දැන් මේ පිලිප්ටත් ඒක ඔහුට අත්දැක්ක දේ කට පියාගෙන ඔහුට සිටින්නට බැරි වුණා. ඒ නිසා ඔහු කතා කරලා මේ නතානියල්ට කියනවා මෙන්න අපි බලාපොරොත්තු වෙලා සිටින, අපි ජාතියක් හැටියට බලාපොරොත්තු වෙලා සිටින. මොකද මේ ඊශ්‍රායල් සෙනග බොහෝ කාලයක් මුළුල්ලේ නොයෙක් අධිරාජ්‍යයන් යටතේ යටත් විජිතයන්ව සිටලා ඔවුන් පීඩනයට ලක් වෙලා ඔවුන්ට බලාපොරොත්තුවක් නැතිව ඔවුන්ට හරියාකාර අනාගතය ගැන දැක්මක් නැතුව
පසුව ජාතියක් හැටියට ඔවුන්ට කුමක්ද සිද්ධ වෙන්නට යන්නේ කියන එක ගැන ඔවුන්ට හරි තේරුම් ගැනීමක් නැතිව සිටින අවස්ථාවක් මේ. රෝම අධිරාජ්‍යයේ යටතේ ඔවුන් වහලුන් බවට පත්වෙලා සිටින අවස්ථාවක් මේ. දැන් මේ අවස්ථාවේ තමයි ඔවුන්ගේ ගැලවුම් කාර්යයා ගැන ඔවුන්ට තිබුණු පොරොන්දුව මතක් කර දෙමින් මේ පිලිප් කතා කරමින් කියන්නේ නතානියල්ට කතා කරමින් කියනවා මෙන්න මෙසියස් වහන්සේව මට මුණ ගැස්සුණා. අපි බලාපොරොත්තු වෙන ගැලවුම් කාර්යාව අපිට මුණ ගැස්සුණා. දැන් මේකේ විශේෂත්වය තමයි මේ කතාව ඔව් ප්‍රකාශ කරලා ඔව් මෙතන කියන්නට යෙදෙනවා. ඒ තමයි අර යෝසෙප්, ඒ තමයි අර නාසරිය යේසුස්, යෝසෙප්ගේ පුත්‍රයා නාසරිය යේසුස්. ඔහු තමයි මේ මෙසියස් වහන්සේ. ඔහු තමයි මේ මෙසියස් වහන්සේ. දැන් මේක තමයි අපි දකින්නේ බොහෝ වෙලාවට මේ නතානියල්ට මේ පිලිප් කිව්ව දේ විශ්වාස කරන්න තිබුණා. මේ පිලිප් කිව්ව දේ ඔහුට අදහන්න තිබුණා. නමුත් ඔහු කතා කරමින් කියපු මේ ඊළඟ දේ ඒ තමයි මේ නාසරිත් වලින් තමයි මේ සිදුවීම වෙලා තිබෙන්නේ. නැත්නම් නාසරිත් වලින් තමයි මේ ගැලවුම් කාර්යය ඇවිල්ලා තිබෙන්නේ. ඒ තමයි අර යෝසෙප් කියන වඩුරාලගේ පුත්‍රයා. ඔහු තමයි මේ නාසරිය යේසුස්. ඔහු තමයි මේ මෙසියස් වහන්සේ. මේක නතානියල්ට විශ්වාස කරන්න හෝ පිළිගන්න පුළුවන් දෙයක් නෙවෙයි. සෙනෙවන්තේනි, අද බොහෝ වෙලාවට අද මනුෂ්‍යයාට මේ දෙවියන් වහන්සේ පිළිබඳව කතා කරන විට යේසුස් වහන්සේ ගැලවුම් කාර්යයන් බව මනුෂ්‍යයන්ට ප්‍රකාශ කරන විට ඔවුන්ට මනුෂ්‍යයන් අත්දැක්ක කිතුනුවන් අත්දැක්ක දේවදරුවන් අත්දැක්ක මේ අත්දැකීම ගැන ප්‍රකාශ කරන විට ඔවුන්ට පිළිගන්නට බැරි බාධකය තමයි මේක. ඔවුන්ට විශ්වාස කරන්නට බැරි බාධකය තමයි මේක. බොහෝ වෙලාවට මනුෂ්‍යයන්ගේ ජීවිතවල වෙනස දකිනවා. අර මනුෂ්‍යයා ඉස්සර කුළුකාරයෙක්, අර මනුෂ්‍යයා ඉස්සර බේබද්දෙක්. ඒ මනුෂ්‍යයාගේ ජීවිතේ කිසිම හැදියාවක් තිබුණේ නැහැ. ඔහු කාලකන්ණි ජීවිතයක් ගත කළා. නමුත් අද ඔහුගේ ජීවිතය වෙනස් වෙලා. අදෝගේ ජීවිතය වෙනස් වෙලා. දැන් ඔහු කිව්වාම මේ වෙනස සිදු වුණේ යේසුස් වහන්සේ නිසායි. මේ වෙනස සිදු වුණේ මම දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාස කිරීම නිසායි. දැන් අන්න එතන තමයි පිළිගන්නට අමාරු දේ බොහෝ මනුෂ්‍යයන්ට. නැත්තම් මේ සත්‍යතාවය ඕන ඉදිරියේ තිබෙනවා. ඔවුන්ට හැම මනුෂ්‍යයෙකුටම සහනයක් ඕනේ. අර මනුෂ්‍යගේ ජීවිතයේ සහනය ලැබුවා නම් ඒ ප්‍රකාශ කරන ඒක අසන මනුෂ්‍යත්වත් ඔහුටත් සහනයක් ඕනේ. ඔහුටත් සුවයක් ඕනේ. ඔහුටත් සමාදානයක් ඕනේ. ඔහුට බලාපොරොත්තුවක් නැතිවයි සිටින්නේ. නමුත් ඔහුට බාධාවක් තිබෙනවා. ඇයි මේක බයිබල් කාරයන්ගේ ආගම? ඔව් මේක ක්‍රිස්තියානි. ඕක රටින් ආපු ආගමක්. ඕක විවිධ ආකාරයේ මතාන්තර මනුෂ්‍යයන් තුල තිබෙනවා. ඒ නිසා ඔවුන් බාධාවට පැමිණෙනවා. ඔබ බාධාවට පැමිණෙනවා මේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි විශ්වාස කරන්නට, මේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි අදහන්නට. නමුත් ප්‍රේමවන්තේනි, මා ඔබට කියන්නට කැමතියි, මම වරක් ආගමක් ඇතිව සිටියාවු කෙනෙක්. මට මගේ පරම්පරාවෙන් ආව ආගමක් තිබුණා. නමුත් ඒ ආගමට මගේ ජීවිතය වෙනස් කරන්න බැරි වුණා. මගේ ජීවිතයට පරිවර්තනයක් ගේන්න බැරි වුණා. මම බේබද්දෙක් වුණා. මම කාලකන්ණියෙක් වුණා. මගේ ජීවිතය තුළ මගේ මවපා මට කාලකන්ණියා කියලා බනින තැනට මම පත් වුණා මගේ තරුණ ජීවිතය තුළ. නමුත් එවකට මම මේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේව පිළිගන්නට යෙදුනාම මගේ ජීවිතයේ ලොකු වෙනස්වීමක්, පරිවර්තනයක් සිද්ධ වුණා. ඒ පරිවර්තනය බොහෝ මනුෂ්‍යයන්ට ඒක ඔවුන් දැක්කා. ඒක ඔවුන්ට මේ දෙවියන් වහන්සේ ක්‍රියා කරනවායි කියන එක දකින්න සාධකයක් වුණා. නමුත් ප්‍රේමවන්තේනි, ඔවුන්ට මේ ආගම පිළිබඳව ප්‍රශ්නයක් තිබුණා. ඔවුන්ට ක්‍රිස්තියානිය පිළිබඳව ප්‍රශ්නයක් තිබුණා. ඔවුන්ට බයිබලය පිළිබඳව ප්‍රශ්නයක් තිබුණා. ඒ නිසා එදා ඔවුන් ඒක ප්‍රතික්ෂේප කළා. ඔවුන් ඒක ප්‍රතික්ෂේප කළා. මම දන්නවා ඒ ප්‍රතික්ෂේප කළා අය ඔවුන් කාලකන්ණි ජීවිත ගත කරලා ඔවුන්ගේ ජීවිත අවසානයේ කෙලවර වුණේ නිකන් කිසි වැඩකට නැති ආකාරයට. අපි දන්නවා ඒ කාලකන්ණි මරණ ඕන තරම් තිබෙනවා. ඔවුන් එදා යේසුස් වහන්සේව පිළිගත්තේ නැහැ. ඔවුන් එදා යේසුස් වහන්සේ විශ්වාස කළේ නැහැ. ප්‍රේමවන්තේනි, මේ නතානියල් ඔව් ප්‍රකාශ කරන්නට යෙදුන දේ තමයි නාසරිත් වලින් කොහොමද යහපතක් එන්නේ? නාසරිය යේසුස් මේ වඩුරාලගේ පුත්‍රයා, එයා කොහොමද මෙසියස් වෙන්නේ? එයා කොහොමද ගැලවුම් කාර්යය වෙන්නේ? ප්‍රේමවන්තනි, මා ඔබට කියන්නට කැමතියි, එදා
ඒ ස්වර්ගීය දෙවියන් වහන්සේ තමන්ගේ දේවත්වය පස කළා. උන්වහන්සේ මනුෂ්‍යාකාරයෙන් මේ මනුෂ්‍යයෙකු ලෙස මේ පොළවේ උපත ලැබුවා. ඒ මනුෂ්‍යාකාරයෙන් උපත ලැබුවා වූ තනන් වහන්සේ මුළු මිනිස් සංහතිය උදෙසාම උන්වහන්සේගේ ජීවිතය පූජා කරලා උන්වහන්සේ මරණය විඳලා උන්වහන්සේ 3 දිනකින් මලවුන්ගෙන උත්ථාන වෙලා අද ස්වර්ගයේ නැවතත් පියාණන්ගේ දකුණු පාර්ශවයේ උන්වහන්සේ වැඩ සිටිනවා. දැනුත් උන්වහන්සේ ජීවමානයි. අපි කතා කරන්නේ ආගමක් ගැන නොවේ. අපි කතා කරන්නේ මේ ජීවමාන යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ගැන. ආගම් වලට අපේ ජීවිත මාරු කරන්න බැරි වුණා. ආගම් වලට අපේ ජීවිතයට පරිවර්තනයක් ගේන්න බැරි වුණා. අපේ පාපිෂ්ඨ ජීවිතය වෙනස් කරන්න ආගමට හැකියාවක් තිබුණේ නෑ. නමුත් මා ඔබට කියන්න කැමති ජේසුස් වහන්සේ අපේ ජීවිතයට ආවම අපේ ජීවිතය වෙනස් වුණා. දැන් ඔබ මේ කොටස කියවනකොට පහළට යනකොට ඔබ දකිනවා මේ නතානියල් යේසුස් වහන්සේ වෙතට එක්කගෙන මේ පිලිප් කිව්වා ඒ යහපතක් සිදුවෙන්න පුළුවන්ද කියලා කිව්වාම නාසරෙත් වලින් යහපතක් එන්න පුළුවන්ද කියලා ඇහුවාම කිව්වාම මේ පිලිප් මොනවද කියන්නේ? ඇවිල්ලා බලන්න. ඇවිල්ලා බලන්න. ප්‍රේමවන්තයනි, අපිව කවුරුත් ආගමකට බන්ධ ගත්තේ නෑ. කවුරුත් අපිට ආගමික ලේබලයක් ගැහුවේ නෑ. නමුත් යම් දවසක් යම් මනුෂ්‍යයෙක් අපිට කතා කළා. ඒ කතා කරලා ඔව් කිව්වා ඔබේ ජීවිතයට සහනය දෙන්න පුළුවන් දෙවි කෙනෙක් සිටිනවා. ඔබගේ ප්‍රශ්නවලට විසඳුම දෙන්න පුළුවන් කෙනෙක් සිටිනවා. ඔව් කිව්වා ඔබ මේ ගත කරන මේ කාලකන්ණි ජීවිතයෙන් ඔබ මුදවන්න පුළුවන් කෙනෙක් සිටිනවා. ඔබ ඇවිල්ලා බලන්න. ඔබ ඇවිල්ලා බලන්න. ප්‍රේමවන්තයනි, මා අද ඔබට කියන්න කැමතියි. ඔබ මේ වචන වලට සවන් දෙන කෙනෙක් නම් මාවට කියන්න කැමති ඔබගේ ජීවිතයේ ඔබ මිරිකෙන ඔය ප්‍රශ්න, ඔබගේ ජීවිතයේ ඔබ ඔය පීඩනයට ලක් වෙලා සිටින ඔබ වෙලාගෙන තිබෙන ඔය ප්‍රශ්න, ඔබගේ අසහනය, ඔබේ රෝගය, ඔබ ඉන්නා වූ පීඩන තත්ත්වය මේ යේසුස් වහන්සේ වෙතට ඇවිල්ලා බලන්න. උන්වහන්සේට පුළුවන් ඔබේ ජීවිතයට විසඳුම දෙන්න, ඔබේ ජීවිතයට සහනය දෙන්න. මොකද මේක අපි අද්දුටු දෙයක්. අපේ ජීවිතය තුළ අපි අද්දුටු දෙයක්. එපමණක් නොවේ, 100,000 ගණන් මනුෂ්‍යයන්ගේ ජීවිතවල මේක දකිනවා, අපි දැක තිබෙනවා අපේ ඇස් වලින්. ඒ නිසා මම ඔබට කියන්න කැමතියි ඔබ මේ යේසුස් වහන්සේව අත්දැක බලන්න. මේ පිලිප් නතානියල්ට කිව්වා ඇවිල්ලා බලන්න. ඇවිල්ලා බලන්න. මේ පිලිප් නතානියල්ව රැගෙන උන්වහන්සේ වෙතට පැමුණුණා. ප්‍රේමවන්තයනි, මේ කතාව විස්තරාත්මකව මට කියන්න වෙලාව මදි. නමුත් මේ ස්ථානය තුල කියනවා යේසුස් වහන්සේ දුර තියාම මේ නතානියල් මේ පිලිප් සමග එනවා. උන්වහන්සේ දුටුවා. උන්වහන්සේ දැක උන්වහන්සේ මේ වදන් ඔහුට ප්‍රකාශ කරනවා. දැන් මේට ප්‍රථම කොයි අවස්ථාවකවත් මේ නතානියල් යේසුස් වහන්සේව මුණ ගැසී තිබුණේ නැහැ. ඔබ මේ කොටස කියවලා ඔබ මේක අධ්‍යයනය කළොත් ඔබට පෙනෙයි යේසුස් වහන්සේ නාසරෙත් වල සිටියේ මේ නතානියල් සිටියේට ගොඩාක් එහා නගරකයි ගමකයි ඔහු සිටියේ. ඔවුන් මුණ ගැසී තිබුණේ නැහැ. ඔවුන් මුණ ගැසී තිබුණේ නැහැ. ඔවුන් බොහොම දුර පළාත් දෙකක දෙදෙනෙක්. දැන් යේසුස් වහන්සේ මේ නතානියල් කියන පුද්ගලයාව අඳුනගෙන සිටියේ නැහැ. හැබැයි යේසුස් වහන්සේ ගැන ඒ ගලීලයේ පළාත්වල යම් ප්‍රසිද්ධියක් තිබුණා. යේසුස් වහන්සේ ඒ වෙනකොටත් සේවයේ නිරත වී සිටිය නිසා උන්වහන්සේ පිළිබඳව යම් ප්‍රසිද්ධියක් තිබුණා. ඒ නිසා නතානියල් යම් මට්ටමකින් යේසුස් වහන්සේ සම්බන්ධව අසා තිබුණා. දැන් මෙතනට එනකොට යේසුස් වහන්සේ දුර තියාම මේ නතානියල් ගැන චරිත සහතිකයක් නිකුත් කරනවා. මේ නතානියල් ගැන චරිත සහතිකයක් දුර තියාම ඔහු ගැන නිකුත් කරනවා. මේ පිලිප් ඇවිල්ලා කිව්වේ නෑ යේසුස් වහන්සේට මේ නතානියල් කියන්නේ මේ වගේ පුද්ගලෙක්. නතානියල් වන් එක්කන් එනවා. එවැනි දෙයක් යේසුස් වහන්සේට ඔහු ප්‍රකාශ කළේ නෑ. නමුත් මේ ස්ථානය තුල කියනවා දුර තියාම නතානියල් දැකලා යේසුස් වහන්සේ කියනවා මෙන්න සැබෑ වූ ඊශ්‍රායෙල්තෙක්, ධර්මිෂ්ඨ මිනිසෙක්. දැන් නතානියල් සැබවින්ම ව්‍යවස්ථාව අනුව ජීවත් වුණු, මෝසෙස්ගේ ව්‍යවස්ථාව අනුව ජීවත් වුණු ධර්මිෂ්ඨ ජීවිතයක් ගත කළ අවංක මිනිසෙක්. ඔව් සාමාන්‍ය මිනිසෙක්, නමුත් ඔව් අවංක මිනිසෙක්, ධර්මිෂ්ඨ මිනිසෙක්. දැන් මේ සම්බන්ධව යේසුස් වහන්සේ ප්‍රකාශ කළාම මේ නතානියල් පුදුමයට පත් වුණා. නතානියල් පුදුමයට පත් වුණා. ඇයි මේ උන්වහන්සේ මාව අඳුනන්නේ නැතුව කොහොමද මම ගැන දන්නේ?
උන්වහන්සේ මාව අඳුනන්නේ නැතුව කොහොමද මම ගැන දන්නේ? ප්‍රේමාන්තේනි අපි පැහැදිලිව තේරුම් ගන්නට අවශ්‍යයි. මම ඔබට කිව්වා අපි කතා කරන්නේ මේ ආගමක් ගැන නොවේයි. ඔබට අපි මේ කතා කරන්න උත්සාහ කරන්නේ ආගමක් ගැන නෙමෙයි. ඔබට ආගමක් ගැන කතා කරනවා නම් මම හිතන්නේ අපි මේ ගත කරන කාලය නිෂ්ඵලයි. මොකද ආගම් මේ රටේ මේ ලෝකේ ඕන තරම් තිබෙනවා. තවත් ආගම් ගැන ඔබට කතා කිරීමෙන් වැඩක් නැහැ. මොකද ආගම අසමර්ථ වුණ තැනයි ඔබ සිටින්නේ. ආගමට ඔබට පිහිට වෙන්න බැරිව ඔබේ ආගමෙන් ඔබට කිසි පළක් නැති තැනකයි ඔබ සිටින්නේ. ඒ සහනයක් නැති, බලාපොරොත්තුවක් නැති, විසඳුමක් නැති තැනකයි ඔබ සිටින්නේ. ඒ සිටින කෙනෙකුට තවත් ආගමක් දීලා වැඩක් නැහැ. නමුත් විසඳුමක් දෙන්නට ඕනේ. ඒ විසඳුම තමයි මේ අපි කතා කරන්නේ. ඒ විසඳුමයි. මෙතන පැහැදිලිව දකිනවා යේසුස් වහන්සේ ඔහුට කතා කළාම. මොකද මේ කතා කරන්නේ දේව පුත්‍රයා ගැනයි. මේ කතා කරන්නේ දෙවියන් වහන්සේ ගැනයි. උන්වහන්සේ ඔබව මාව මව් කුසේ සෑදෙන දවසේ ඉඳලා දැනගෙන සිටිනවා. ප්‍රේමාන්තේනි අපේ ජීවිත උන්වහන්සේ කල්තියාම දැන සිටිනවා. ඔබ මම මොන දේ කළත් උන්වහන්සේ හැම දෙයක්ම දන්නවා. ඔබේ ජීවිතය දන්නවා. ඔබ ඉන්න තත්ත්වය උන්වහන්සේ දන්නවා. හැබැයි වෙනස තිබෙන්නේ ඔබ උන්වහන්සේව හඳුනන්නේ නැති එකයි. ඔබ උන්වහන්සේව හඳුනන්නේ නැති එකයි. දැන් මේ නතානියෙල්ට යේසුස් වහන්සේ ගැන හඳුනා ගැනීමක් තිබුණේ නැහැ. ඒ නිසා තමයි උන්වහන්සේ ගැන ඔහු කිව්වේ ඔය නාසරෙත් වලින් මොන යහපතක් සිද්ධ වෙන්නට පුළුවන්ද? ප්‍රේමාන්තේනි අද සන්ධ්‍යාවේ ඔබ මේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කරේ විශ්වාස කිරීමෙන් ඔබ උන්වහන්සේව ඔබේ ජීවිතයට හඳුනා ගන්න ලෑස්ති නම් මේ යේසුස් වහන්සේ ඔබේ ජීවිතය තුළ බලවත් දෙයක් සිදු කරන්නට යනවා. අපි මෙතන දකිනවා මේ නතානියෙල් පිළිබඳව යේසුස් වහන්සේ කතා කළ දේවල් වලදී මොනවාද සිදු වුනේ? නතානියෙල් පුදුමයට පත් වුණා. නතානියෙල් පුදුමයට පත් වුණා. දැන් පිලිප් කියද්දී ඔව් කිව්වේ නාසරෙත් වලින් මොන යහපතක් සිදු වෙන්නට පුළුවන්ද? ගැලවුම්කාරයා කොහෙන්ද නාසරෙත් වලින් වෙන්නේ? අර වඩුවගේ පුතා කොහොමද ඊශ්‍රායෙල් වල ගැලවුම්කාරයා වෙන්නේ? මේ යේසුස් ඔබේ ජීවිතයේ ගැලවුම්කාරයා වෙන්න පුළුවන්ද? මේ ක්‍රිස්තියානියට ඔබේ ජීවිතයට සහනයක් දෙන්න පුළුවන්ද කියලා ඔබ කල්පනා කරයි. විවිධ මත ඔබට තිබෙයි. සමාජයෙන් ලැබුවා වූ විවිධ ආකාර අදහස් ඔබ තුල තිබෙයි. නමුත් මා ඔබට කියන්න කැමති මේක ඔබේ පුද්ගලික අත්දැකීම බවට පත් වුණු දාට මේ මම ඔබට කෑ ගහලා කතා කරනවා වගේ ඔබත් යම් දවසක කෑ ගහලා කතා කරලා කියයි ඔව් මගේ ජීවිතේ මේ යේසුස් වහන්සේ තුල මම පුදුම අත්දැකීමක් ලැබුවා. මගේ ජීවිතේ පුදුම සහනයක් මම ලැබුවා. මම ආශිර්වාදයක් ලැබුවා. උන්වහන්සේ ජීවමාන දෙවියන් වහන්සේ. උන්වහන්සේ මේ ස්වර්ගයේ සැප අතහැරලා මේ පොළවට ආව දේව පුත්‍රයාණන් වහන්සේ. උන්වහන්සේ මැරුණා. උන්වහන්සේ මලවුන්ගෙන් නැගිට්ටා. උන්වහන්සේ ජීවමානව සිටිනවා. උන්වහන්සේගේ අදහන හැම කෙනෙක්ට ආශිර්වාද තිබෙනවා කියලා ඔබ කතා කරලා කියයි යම් දවසක. ප්‍රේමාන්තේනි මා ඔබට කියන්න කැමති මේ අවස්ථාවේ මේ නතානියෙල් යේසුස් වහන්සේගේ මේ වචන ඇසුවාම ඔහුගේ ජීවිතය පිළිබඳ පැහැදිලි එළිදරව්වක් යේසුස් වහන්සේ දුන්නා. උන්වහන්සේ කියනවා නුඹ අර අත්තික්කා ගහ යට සිටිනකොට මම නුඹව දැනගෙන සිටියා. මම නුඹව දුටුවා. පිලිප් නුඹව කැඳවන්න ඉස්සෙල්ලා. පිලිප් නුඹව අඬගහන්න ඉස්සෙල්ලා මම නුඹව අර අත්තික්කා ගහයට දැක්කා. ඒ කියන්නේ යේසුස් වහන්සේ අත්තික්කා ගහ ගාවින් ගමන් කළා කියලා නොවේ. උන්වහන්සේ ඔව්ව දැනගෙන සිටියා. උන්වහන්සේ ඔව්ව දැනගෙන සිටියා. ඔව් මේට ඉහත ඔව් ඒ ස්ථානය තුල ඔව් ඒ අත්තික්කා ගහයට වාඩි වෙලා ඔව් ගිමන් හරිමින් ඔව් නිසල්මන්ව සිටින අවස්ථාව යේසුස් වහන්සේ දැන සිටියා. දැක්කා. උන්වහන්සේගේ ඒ ආත්මික දෙනෙත් වලින් උන්වහන්සේ දුටුවා. ප්‍රේමාන්තේනි ඔබේ ජීවිතය පිළිබඳ ඔබ දැන් සිටින්නේ කොතනද? ඔබ කරන්නේ මොනවද? ඔබේ තත්ත්වය මොකක්ද? ඒ හැම දෙයක් උන්වහන්සේ දන්නවා. ඒ හැම දෙයක් උන්වහන්සේ දකිනවා. ඔබේ අසහනය උන්වහන්සේ දකිනවා. හැබැයි යේසුස් වහන්සේ වෙතට ඔබ එන්නට අවශ්‍යයි. උන්වහන්සේ ඔබට පිහිට වෙන්න නම් උන්වහන්සේ ඔබට පිහිට වෙන්න නම් උන්වහන්සේ වෙතට ඔබ එන්න ඕනේ. ඔබ උන්වහන්සේ පුද්ගලිකව හඳුනා ගැනීමකට පැමිණෙන්නට ඕනේ. අන්න එතකොට ඔබේ ජීවිතය ඔබ ආශිර්වාද ලබන්නට යනවා. මේ නතානියෙල් මේ වචන ඇසුවාම ඔව් මොනවද කියන්නට දෙන්නේ? අපි කියමුද ඒ 48 වෙනි පදයේ ඉඳලා නැවතත් ඔබ මා හඳුනන්නේ කොහොමදයි නතානියෙල් උන්වහන්සේට කීවේය.
යේසුස් වහන්සේ උත්තර දෙමින් පිලිප් නුඹ කැඳවන්ට පළමුවෙන් අත්තික්කා ගස යට නුඹ සිටියේදී නුඹ දුටුමි කීසේක. නතානියෙල් උන්වහන්සේට උත්තර දෙමින් රබ්බි ඔබ දෙවියන් වහන්සේගේ පුත්‍රයාණෝය. ඔබ ඊශ්‍රායෙල් වරුන්ගේ රජ්ජුරුවෝයයි කීවේය. යේසුස් වහන්සේ ඔහුට උත්තර දෙමින් නුඹ අත්තික්කා ගස යට සිටිනවා දුටුමි මා නුඹට කී බැවින් විශ්වාස කරනවාද? මීට වඩා මහත් දේ නුඹ දකිනවා ඇතැයි කීසේක. දැන් මේ ස්ථානය තුළ අපි දකිනවා මේ නතානියෙල්ව පිලිප් රැගෙන ආවහම උන්වහන්සේ කියනවා ඔහුට මම නුඹව පිලිප් කැඳවන්ට ඉස්සෙල්ලා මම නුඹව දැක්කා. දැන් මේ වචන උන්වහන්සේ ඔහුට ප්‍රකාශ කළාම ඔහු හැරිලා කියනවා රබ්බි ඔබ දෙවියන් වහන්සේගේ පුත්‍රයාණෝ ඊශ්‍රායෙල්හි ගැලවුම් කාර්යාණෝය. මේ කතා කරන කාරණා තුන දැන් කියනවා රබ්බි මේ රබ්බි කියන්නේ එදා ඊශ්‍රායෙල් දේශය තුළ ඊශ්‍රායෙල් පසුබිම තුළ රබ්බි කියන්නේ උසස් ගුරුවරයාණෝය කියන වචනයයි. උසස් ගුරුවරයාන් කියන. එදා රබ්බිවරු සිටියා උසස් ගුරුවරු මේ යුදෙව් ව්‍යවස්ථාව උගන්වපු අය. දැන් ඒ ආචාර්යවරයෙකුගේ පිළිගැනීම මේ නාසරීය යේසුස්ට අර නාසරෙත් වලින් මොන යහපතක් එන්නට පුළුවන්ද කියලා තමයි මේ නතානියෙල් කිව්වේ. නමුත් ඔහුගේ ජීවිතය තුළ මේ අත්දැකීම ලැබුවාම ඔහු කතා කරලා කියනවා රබ්බි යේසුස් වහන්සේට කියනවා රබ්බි ඔබ උසස් ගුරුවරයෙක්. ඔබ උසස් ගුරුවරයෙක්. ඊට පස්සේ ඔහු කියනවා ඔබ දේව පුත්‍රයා. ඔබ දේව පුත්‍රයා. එදා ඒ ඊශ්‍රායලය පැරණි ගිවිසුම තුළ මෝසස්ගේ ව්‍යවස්ථාව තුළ ඔවුන් විශ්වාස කළ දේ දෙවියන් වහන්සේ මෙස්සායා ලෙස මේ පොළොවට පැමිණෙන්නට යනවා. ගැලවුම් කාර්යයා ලෙස පැමිණෙන්නට යනවා. දැන් මේ සත්‍යතාවය මේ ස්ථානයේ නතානියෙල් ප්‍රකාශ කරනවා. ඇයි උන්වහන්සේව හඳුනා ගැනීම තුළ ඔහුගේ ජීවිතයේ බලවත් පරිවර්තනයක් සිදු වුණා. ඔහුගේ අභ්‍යන්තරික බලවත් පරිවර්තනයක් සිදු වුණා. ප්‍රේමාන්තේනි ඔබේ ජීවිතය තුළ ඔබ උන්වහන්සේගේ බලය අත්දකින්න නම් මේ අභ්‍යන්තරික පරිවර්තනය ඔබට අවශ්‍යයි. මේක ආගමකට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඔබේ සිත මනස වෙනස් කරන එක ඔබ තුළ ඇදහිල්ල ජනිත කරන එක ඒක ආගමකට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක ස්වාමි වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කෙරේ ඇදහිම තුලින් හා විශ්වාස කිරීම තුලින් පමණයි ඔබේ ජීවිතය තුළ සිදු වෙන්නට යන්නේ. උන්වහන්සේ ජීවමාන දෙවියන් වහන්සේ බවත් උන්වහන්සේ මේ පොළවේ ඔබ උදෙසා ජීවිතය පූජා කළ බවත් උන්වහන්සේ මරණය පරාජය කරලා 3 දෙනෙකින් මලවුන්ගේ නැගිටවනු ලැබූ බවත් උන්වහන්සේ ස්වර්ගයේ පියාණන්ගේ දකුණු පාර්ශ්වයේ දැනුත් වැඩ සිටින බව ඔබ විශ්වාස කරනවා නම් ඔබේ ජීවිතය තුළ උන්වහන්සේ පුදුම බලවත් වෙනසක් පරිවර්තනයක් උන්වහන්සේ සිදු කරන්නට යනවා. මේ සවස මා ඔබට කියන්නට කැමතියි. ඔබ ලෑස්ති නම් මේ නතානියෙල් වගේ යේසුස් වහන්සේව විශ්වාස කරන්න ඔබේ ජීවිතය තුළ ඔබ පුදුම හාස්කමක් අත්දකින්නට යනවා. මා ඔබට සහතික ලෙස කියන්නට කැමතියි. ඔබේ ජීවිතයේ පුදුම හාස්කමක් ඔබ අත්දකින්නට යනවා. දැන් මෙතන මේ නතානියෙල් මේ වචන කතා කරලා කියනවා ඔබ ඊශ්‍රායෙල්ගේ ගැලවුම් කාර්යයා. ඊශ්‍රායෙල්ගේ ගැලවුම් කාර්යයා. ප්‍රේමාන්තේනි මේ පොළවේ ආගම් ගොඩක් තියෙනවා. ආගමික නායකයෝ ගොඩක් ඉන්නවා. ආගමික සාත්‍රුවරු ඉන්නවා. නමුත් ඒ කිසිවක් තුළ මනුෂ්‍යයට අද ගැලවීමක් නැතිව සිටිනවා. මනුෂ්‍යයට අද මිදීමක් නැතිව සිටිනවා. අද අපි දන්නවා මේ කොවිඩ් වසංගතය නිසා මිනිස්සු කොයිතරම් පීඩනයට ලක් වෙලා තිබෙනවද? ලක්ෂ ගණන් මනුෂ්‍යයන් මැරෙනවා. බලාපොරොත්තුවක් නැතිව මනුෂ්‍යයන් අසරණ වෙලා ආසාදිතයන් වෙලා ඔවුන් පිහිටක් නැතිව සිටිනවා. අද අපි දන්නවා ඉන්දියානු දේශය තුළ මේක භයානක ලෙස තිබෙනවා. බොහෝ රටවල් වල භයානක ලෙස තිබෙනවා. ඉන්දියාවේ පසුගිය කාලවල් වල අපි දැක්කා ඔවුන්ගේ ඒ ආගමික ඇදහිලි ක්‍රම ඔවුන් අතහැර දමනවා. ඔවුන්ගේ රූප ඔවුන් නමස්කාර කළ දෙවිවරු ඔවුන් ගඟවල් වල දමනවා. ඔවුන් ඒවා පොඩි පට්ටම් කරලා විනාශ කරනවා. ඇයි? ඔවුන්ගේ ආගම තුල ඔවුන්ට කිසි විසඳුමක් නැහැ. ඔවුන්ට බලාපොරොත්තුවක් නැහැ. ඔවුන් ඒ දෙවියන්ට මොරගස්සනවා. නමුත් ඒ දෙවිවරු අසන්නේ නැහැ. ඔවුන්ට කන් තිබෙනවා. ඔවුන්ට ඇහෙන්නේ නැහැ. ඔවුන්ට ඇස් තිබෙනවා. ඔවුන්ට පේන්නේ නැහැ. නමුත් ඒ ඔවුන්ගේ හඬ අසන්න ඔවුන්ගේ දුකට පිහිට වෙන්න කවුරුවත් නැහැ. ඔවුන්ගේ ආගම අසරණයි. නමුත් මා ඔබට කියන්න කැමතියි මේ සන්ධ්‍යාවේ අප විශ්වාස කරන අපි අදහන මේ ජීවමාන දෙවියන් වහන්සේ උන්වහන්සේ මල නමුත් අද උන්වහන්සේ ජීවතුන් අතර සිටිනවා.
උන්වහන්සේ ජීවතුන් අතර සිටිනවා. උන්වහන්සේට පුළුවන් ඔබේ ජීවිතයට සහනය ගේන්න. ඔබේ ජීවිතයට විසඳුම ගේන්න. ඔබගේ ප්‍රශ්නයට විසඳුම ගේන්න. ඔබේ රෝගයට සුවය ගේන්න. උන්වහන්සේට පුළුවන් ඔබට සහනය දෙන්න, සමාදානය දෙන්න. උන්වහන්සේ කිව්වා වෙහෙස වෙන බර උසුලන සියල්ලෙනි මා වෙතට එන්න මම නුඹලට සහනය දෙනවා කියලා. උන්වහන්සේ බොහෝ දසදහස් ගණන් මනුෂ්‍යයන්ගේ ජීවිතවල මේ සහනය මනුෂ්‍යයන්ට දී තිබෙනවා. මා අද සන්ධ්‍යාවට කියන්න කැමති මේ යේසුස් වහන්සේව ඔබේ ජීවිතයට ඔබ පිළිගන්න කැමති නම් උන්වහන්සේ ඔබගේ ජීවිතයට සහනය දෙන්නට යනවා, විසඳුම දෙන්නට යනවා. මේ අවස්ථාවේ ඔබ සිටින ස්ථානය තුල ඔබ උන්වහන්සේ ඔබේ ජීවිතය බාර කරන්න ලෑස්ති නම්, ඔබ උන්වහන්සේට කියන්න ලෑස්ති නම්, ඔව් යේසුනි ඔබ වහන්සේ ගැලවුම් කාර්යය බව, ඔබ වහන්සේ ස්වාමින් වහන්සේ බව මම විශ්වාස කරන්න ලෑස්ති. මටගේ පාපයට සමාව දෙන්නට පුළුවන් තැනන් වහන්සේ බව මම විශ්වාස කරන්න සූදානම්. ඔබට මගේ ප්‍රශ්නය විසඳන්න පුළුවන් එකම තැනන් වහන්සේ බව මම විශ්වාස කරන්න සූදානම්. ඔබ මේ දේ මේ සත්‍යතාවය ඔබ තේරුම් අරගෙන උන්වහන්සේට ඔබගේ ජීවිතය බාර කරනවා. මේ සන්ධ්‍යාවේ මේ මොහොතේ ඔබ සිටින ස්ථානයේ ඔබ උන්වහන්සේ ඉදිරියේ ඔබ උන්වහන්සේව පිළි අරගෙන ඔබ මුළු හදවතින් උන්වහන්සේට කියනවා නම් ඔව් මා තුළට එන්න, මම ඔබ පිළිගන්නවා, මම ඔබ විශ්වාස කරනවා, මගේ ජීවිතයට ගැලවීම ඕනේ කියලා ඔබ උන්වහන්සේට කියනවා නම් මා ඔබට කියනවා මේ සන්ධ්‍යාවේ මේ මොහොතේ උන්වහන්සේ ඔබට ගැලවීම දෙන්න යනවා. ඔබට උන්වහන්සේ ආශිර්වාද කරන්නට යනවා. ඔබ සිටින ස්ථානයේ ඔබ කැමති නම් ඔබගේ හිස නමා ගන්නට, ඔබගේ ඇස් පියා ගන්නට ඔබ මා මේ ආඥාව කරන අවස්ථාවේ යේසුස් වහන්සේට ඔබේ ජීවිතය බාර කරන්න. ඔබ සිටින ස්ථානයේ පුළුවන් නම් ඔබට දන ගසන්න. මා ඔබට කියන දන ගසන්න. දන ගසලා ඔබගේ දෑත් ඔසවලා යේසුස් වහන්සේට ඔබේ ප්‍රශ්නය බාර කරන්න, ඔබේ ජීවිතය බාර කරන්න. උන්වහන්සේ ඔබට දැන් සහනය දෙන්න යනවා. මා ඔබ වෙනුවෙන් යාඥා කරන්නට යනවා. ඔබ ස්වාමීන් වහන්සේගේ පුදුම බලය ඔබේ ජීවිතයේ අත්දකින්න යනවා. උන්වහන්සේ ඔබේ ජීවිතය ස්පර්ශ කරන්නට යනවා. ඔබ සම්බන්ධ උන්වහන්සේ සියල්ල දන්න නිසා මේ අවස්ථාවේ ඔබ උන්වහන්සේ පුදුමාකාර සහනයක්, සමාදානයක්, සුවයක්, නිදහසක් ගෙනෙන්නට යනවා. අපි මේ අවස්ථාවේදී ඔබ වෙනුවෙන් යාඥා කරන්නට යනවා. දෙනෙත් පියාගෙන ඉස්නමා ගන්නට. හාලෙලූයා. ප්‍රශංසා වේවා, ස්තුති වේවා දෙවි ස්වාමිනී, මහිමය වේවා. ශුද්ධ වූ, දයාබර වූ, ධර්මිෂ්ඨ වූ දෙවි පියාණෙනි, මේ මොහොතවල ඔබ වහන්සේගේ බලවත් හස්තයට පියාණෙනි මේ ඔබ වහන්සේගේ වචනේ ඇසුවා වූ ඒ ඔබ වහන්සේගේ දරුවන් මේ හැම කෙනෙක් ස්වාමිනී ඔබගේ දෑත් වලට බාර කරලා යාඥා කරනවා. ඔවුන්ගේ නිවස වෙන්න පුළුවන්, ඔවුන් යම් ස්ථානයක වෙන්නට පුළුවන්. ස්වාමිනී ඔවුන් කොහේ සිටියත්, මොන තත්ත්වයේ සිටියත් දැන් මේ අවස්ථාවේ නාසරිය යේසුස් වහන්සේගේ නාමයෙන් මම ඔබ වහන්සේට යාඥා කරනවා. ස්වාමිනී ඔවුන්ගේ ජීවිත ස්පර්ශ කළ මැනව, ඔවුන්ට අත ගැස්සුව මැනව. ස්වාමිනී මේ නතානියල් අත්දැකීම ඔවුන් අත්දකින්න පිණිස යේසුනි දැන් ඔවුන්ගේ ජීවිත ස්පර්ශ කළ මැනව, ඔවුන්ගේ ජීවිතවලට අත ගැස්සුව මැනව. ශුද්ධාත්මයාණනි ඔබ වහන්සේ ක්‍රියා කරමින් ඔවුන්ගේ ජීවිතවලට අනාවරණය වෙලා ඔවුන් සැබෑ පසුතැවිල්ලට ගෙනල්ලා ඔබ වහන්සේ සමග අනර්ග සම්බන්ධතාවයකට ගේන්ට මේ වෙලාවේ යේසුස් වහන්සේගේ නාමයෙන් ස්වාමිනී යම් අය ප්‍රශ්න තුල සිටිනවද, යම් අය රෝග තුල සිටිනවද, යම් අය පීඩනකාරී තත්ත්වයන් වල සිටිනවද, යේසුස් වහන්සේගේ නාමයෙන් දැන් ඔබ වහන්සේගේ පොරොන්දු ඒ සහනය, සමාදානය, සුවය, ඒ නිදහස දැන් ඔවුන් කෙරේ ප්‍රකාශ කරනවා. දැන් ඔවුන්ට ආශිර්වාද කළ මැනව, ආශිර්වාද කළ මැනව යේසුස් වහන්සේගේ නාමයෙන් ස්වාමිනී ඒ ස්වාමිනී යක්ෂයාගේ යම් පීඩාවල් වලට ලක් වෙලා සිටින අය, ආදිහූනියන් කොඩිවින බන්ධන වලට අසු වෙලා සිටින අය, ස්වාමිනී රෝග පීඩාවල් වල සිටින අය යේසුස් වහන්සේගේ නාමයෙන් දැන් ඔවුන් නිදහස් කරනවා, නිදහස් කරනවා. යේසුස් වහන්සේගේ නාමයෙන් ඔබ වහන්සේගේ ගැලවීම ඔවුන්ට ප්‍රකාශ කරනවා. ස්වාමිනී දැන් ඔබ වහන්සේ ඔවුන් ස්පර්ශ කළ මැනව, ස්පර්ශ කළ මැනව, ආශිර්වාද කළ මැනව යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්. ප්‍රේමවන්තනි මා ඔබට කියන්න කැමතියි. ඔබ උන්වහන්සේව සොයන්න පටන් ගන්න. උන්වහන්සේ ගැන සොයන්න පටන් ගන්න. ඔබ උන්වහන්සේට ඔබගේ ජීවිතය බාර කරන්න. ඔබ දන්න ආකාරයට උන්වහන්සේට යාඥා කරන්න. ජේසුනි මගේ ජීවිතයට සහනයක් ඕනේ. මගේ ජීවිතයට විසඳුමක් ඕනේ. ඔබට පුළුවන් නම් ඔබ දන්න තැනකින් මේ දෙවියන් වහන්සේගේ වචනය තවදුරටත් අහන්න. එක්කෝ සභාවකට යන්න. එක්කෝ ඔබට පුළුවන් නම් බයිබලයක් සොයාගෙන කියවන්න.
උන්වහන්සේ ගැන ඔබ තවදුරටත් දැනගන්න පිණිස මම අපිට කියන්න යනවා ඔබේ ජීවිතයේ පුදුමාකාර දේවල් සිදු වෙන්නට යනවා. මේට වඩා බලවත් ක්‍රියාවල් නුඹ දකින්න ඇතයි කියලා නතානියෙල්ට උන්වහන්සේ කිව්වා. ඒ වගේ ඔබේ ජීවිතේ මීට වඩා බලවත් දේවල් ඔබ අත්දකින්නට යනවා. දෙවියන් වහන්සේ ඔබට ආශිර්වාද කරන සේක්වා. සියලු දෙනාටම ජේසු පීඨයි.